මේ ධර්ම දේශනාව මේ පින්වතුන් විසින් පවත්වනු ලබන්නේ මේට මාස 3කට පෙර මේ පරිලෝකීය ගාමිණී ප්‍රසාද වර්ධන මහත්මයාට ඒ වගේම නිම්නා දර්ශනී කාර්යවසම් මහත්මියට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම නමින් මේ පරිලෝකීය DEP ජයවර්ධන DM ජයමාන පුෂ්පා ප්‍රියංගනී ජයවර්ධන DA ජයවර්ධන කියන නම් සඳහන් කළා වූ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් අරමුණ ඉතේ තියාගන්න. පින්වත්නි, අපි දන්නවා අපි හැමදෙනාම මේ ගත කරන්නේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඊටමත් දුෂ්කර කාල පරිච්ඡේදය. අපිට පේනවා අපේ ස්පන අපිට මිනිස්සු දහසකුත් දෙනා මරණයටපත් වෙනවා. දහසකුත් දෙනා මරණයේ පිණිපිනී ජීවිතය පවත්වාගෙන යන මහා අරගලයක යෙදෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා මේ කාලවකවානුවේ ජීවත් වෙන අපිට තියෙන එකම පිළිසරණ එකම රැකවරණය මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. ඔබ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දඹදිව විශාලා මහනුවරේ කාලේ දුර්භික්ෂයක් පැතිරුණා. මුලින්ම ඒ දුර්භික්ෂය ඇවිල්ලා මිනිස්සුන්ට මොකද උනේ? කන්න බොන්න ආහාර නැති. ඒ ආහාර නැතිවීමත් එක්කම මිනිස්සුන්ට මොකද උනේ? ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට මේ ලෙඩ රෝග වසංගතයක් විදිහට විශාලා මහනුවර පුරා බෝ වෙලා අවසානයේදී මිනිස්සු මරණයට පත් වෙනවා. තනින් තන විශාලා මහනුවර ඒ මරණයටපත් වෙච්ච මලමිණී වැටිලා තුන වෙන්න පටන් ගත්තා. ඒකත් එක්කම මොකද උනේ? නොසිතූ විදිහකට අමනුෂ්‍යයෙන් විසින් මේ විශාලා මහනුවර වසාගත්තා. එතකොට මේ විදිහට විශාලා මහනුවර අවුරුදු 3ක පැටලුණා. මොනවද? දුර්භික්ෂ බය, කෑම බීම නැහැ. ඊළඟට රෝග බය, ඊළඟට අමනුෂ්‍ය බය. එතකොට ඔබ ඔය කතාව නිකම් බුද්ධ දේශනාවේ තියෙන නිකම් කතාවක් විදිහට අහලා තිබුණාට අපිට ඒ පිළිබඳ චිත්‍ර රූපයක් විතරයි ඒ කාලේ මවා ගන්න පුළුවන්කම තිබුණේ. නමුත් වර්තමාන ඉන්දියාව දිහා බැලුවාම මේ මොහොත වෙනකොට එදා දඹදිව විශාලා මහනුවර තිබූ තත්ත්වය සහ අද තියෙන තත්ත්වයේ කිසිදු වෙනසක් නැහැ. මිනිස්සු දැන් හිතාහිට වෙනකොට පාරක් ගාන මිනිස්සු මරණයට පත් වෙනවා. එතකොට පින්වත්නි, එහෙනම් බලන්න අපේ ජීවිතය තුළ අපිට මේ ලෝකේ ඉපදුනාට පස්සේ සිද්ධ වෙනවා අපි නොසිතන ඇතැම් සිද්ධීන් වලට මේ ජීවිතයේදී මුහුණ දෙන්න. අපි බලාපොරොත්තු වෙන විදියට අපිට දුකක් කරදරයක් ප්‍රශ්නයක් වෙන්නේ නැති වේවි කියලා මොකකටද අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? ආරුධ වලට, ලෙඩ රෝග වලට, ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එදා බුදුරජාණන් වහන්සේටත් මේ කීප දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද නැද්ද? සිද්ධ වුණා. දැන් බුදුරජාණන් වහන්සේට අර පින්දපාතේ වඩින වෙලාවට දානය පූජා නොකරපු මිනිස්සු හිටියා. බුදුරජාණන් වහන්සේට අසභ්‍ය වචනෙන් නින්දා අපහාස කරපු මිනිස්සු හිටියද නැද්ද? හිටියා. ගල් පෙරළන බුදුරජාණන් වහන්සේට ජීවිත හානි කරන්න කල්පනා කරපු මිනිස්සුයලා හිටියද නැද්ද? හිටියා. ඒ වගේම අර වේරංජාය වස් සමාදන් වෙච්ච කාලේ උන්වහන්සේට දානය පවා නොලැබී ගියා. එතකොට අපේ ශාස්ත්‍රූන් වහන්සේට මේ ලෝක ධර්මයට ඒ විදිහටම යටත් වෙලා ජීවත් වෙන්න ඉද ප්‍රස්තාව ලැබෙද්දී
අපි කල්පනා කරනවා බෞද්ධයෝ විදිහට අපිට එහෙම ප්‍රශ්නයක් කරදරයක් සිද්ධ නොවේවා කියලා. එහෙම අපි කල්පනා කරනවාද නැද්ද? අද ඉන්න කිසිදු කෙනෙක් කිසිම කෙනෙක් මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න කැමති පිරිසක්ද අකමැති පිරිසක්ද? මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න අද මේ ජීවත් වෙලා ඉන්න මේ මිනිස්සුયો කැමතිද අකමැතිද? අකමැති. අපි හීනෙන්වත් පතන්නේ නැහැ මොකක්ද? අලාභ ලැබෙන්න, අපිට දුකක් ලැබෙන්න, ඒ වගේම අපි ලෙඩ රෝග වලටපත් වේවි කියන එක අපි හීනකින්වත් පතන්නේ නැහැ. නමුත් ඉපදිච්ච මිනිස්යාට මොකක්ද සිද්ධ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකක්ද? ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. මොකක්ද සිද්ධ වෙන්නේ ඉපදිච්ච මිනිස්යාට? ඉපදීම නිසාම ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඕකෙන් නිදහස් වෙච්ච ඉපදීමක් වෙලා තියෙනවා. ජරා මරණයන්ගෙන් නිදහස් වෙච්ච ඉපදීමක් දිව්‍ය ලෝකේ තියෙනවද? නැහැ. බ්‍රහ්ම ලෝකේ තියෙනවද? එහෙම තියෙනවද? නැහැ. නිරේ තියෙනවද? තිරිසන් ලෝකේ තියෙනවද? පෙරේත ලෝකේ තියෙනවද? එහෙනම් මේ මනුස්ස ලෝකේ කොහොමවත් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදිච්ච ඉපදීමක් දිව්‍ය ලෝකේ තියෙනවද? තියෙනවද මේ ඉපදීමක් දිව්‍ය ලෝකේ? මේ ඉපදීමක් නැහැ. බ්‍රහ්ම ලෝකේ තියෙනවද මේක? ඒත් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ඉපදිච්ච මනුස්සයාට ඒ කාලවකවානු වලදී මූණ දිය යුතු ධර්මයන්ට අපි ඒවට කියනවා මොන ධර්මයන් කියලාද? ලෝක ධර්මයන්. මේ ස්වභාවයේ තියෙන දේවල් මූණ දෙන්න සිද්ධ වෙනවා. එදා විශාලා මහනුවර හිටපු දහසක මිනිස්සු එදා ඒ ප්‍රශ්නයෙන් පීඩා විඳද නැද්ද? පීඩා ඇතැම් මරණයටපත් වුණා. තේරුණාද කියන එක? ඒ නිසා අද මේ කාලවකවානුවේ ජීවත් වෙලා ඉන්න අපි කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නිකන් අර මන්ත්‍රයක් මතුරලා අපිව නිකන් අර දුකින් බේරන නිකන් මහා අద్భుත මිනිසෙක්. අපි බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන ඉන්නේ එහෙම. පැහැදිලිද? එහෙම ප්‍රාතිහාරයක් උන්වහන්සේට කළ හැකිද නොහැකිද? කළ නොහැකි. උන්වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය අනුගමනය කරන ඕනෑම කෙනෙක්ට මේ දුකින් නිදහස් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ධර්මය අනුගමනය කරන කෙනාටයි ඒ අවස්ථාව ලැබෙන්නේ. දැන් ඔබට පේනවා දැන් මේ දවස්වල අපි නිකන් අමාරුවෙන් නෙවෙයි ඉන්නේ. දැන් ආයිමත් හිර වෙන්න වෙනවා කොහාටද? ආයිමත් ගෙවල් දොරවල් වලට හිර වෙලා ඉන්න සිද්ධ වෙනවා. දැන් නම් මාස්ක් එක මතක් වෙලා මුඛවාඩම. කලින් අපිට මුඛවාඩම් මතක් වෙලා තිබ්බද එහෙම? අවුරුදු කනකොට නෑගම් යනකොට මුඛවාඩම් මතක් වෙලා තිබ්බද? ඔය කියන්නේ අවුරුදු කද්දී නෑගම් යද්දී අවුරුදු උත්සව තියද්දී අපිට මුඛවාඩම් මතක තිබ්බද? මුඛවාඩම් මතක තිබ්බේ නෑ. සැනිටයිසර් එක මතක තිබ්බේ නෑ. මීටරේ දුර ඒ මතකෙකුත් නැහැ. මොන දැන් නම් හැබැයි ඔන්න ආයෙමත් ඇවිල්ලා මුඛවාඩම කරලියට. දැන් තේරුණාද? හොඳට මතක තියාගන්න ඉන්දියාවේ දැන් මේට මාසයකට විතර කලින් කුම්භ මේලා කියලා ලොකු ආගමික උත්සවයක් තිබ්බා. ඉන්දියාවේ කුම්භ මේලා. ඒ කුම්භ මේලා උත්සවයේ තියෙනකොට ගංගා නම් ගඟ අර එකට එකතු වෙන තැනක් තියෙනවා සංගම් කියලා. එතනට මේ ඉන්දියාවේ මිනිස්සු එකතු වෙලා පව් හොදා හරනවා ගංගා නම් ගඟට බැහැලා. මම හිතන්නේ ලක්ෂ 10කට 15කට වැඩි ලොකු පිරිසක් එදා ඒ ගංගා නම් ගඟට එනවා මොකටද? පව් හොදා. ඒගොල්ලෝ විශ්වාසයක් කරනවා නා මේ ගඟට බැහැලා වතුරේ බැහැලා ඉඳියාම කරපු පව් ඔක්කොම හේදලා යනවා කියන්නේ. ඒතර වර්තමානයේ දැන් මේ මොහොත වෙනකොට ඉන්දියාවේ දැන් වසංගත තත්ත්වය නිසා මරණයටපත් වෙන රෝගීන් කීයක් ඉක්මවලා තියෙනවද? 3000 ඉක්මවලා තියෙනවා. දවසට මේ වෙද්දි සෑම විනාඩි 4කටම එක්කෙනෙක්.
ඉන්දියාවේ මරණයටපත් වෙනවා. දවසකට 3000. හිතන්නකෝ. එතකොට ඉන්දියාව ඒ තත්ත්වයට මුහුණ දුන්නේ මොකක් නිසාද? මොකද ඉන්දියානු ජාතිය සහ සිංහල ජාතිය ජානමය වශයෙන් පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. ජානමය වශයෙන්. තේරුණාද කියන එක? ඉන්දියාවේ උන්ට වැරදුනේ උන්ගේ ආගම සහ උන්ගේ ඇදහිල්ලත් එක්ක ඇති කරගෙන තිබ්බ මහා මාන්නියෙන් දොල්පම. අපි පූජා කරනවා, අපි පව හොදනවා, අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතපු නිසා අද දවසට 3000 ඉන්දියාවේ මිනිස්සු මැරෙනවා. අපිත් මීට දවස් කීයකට විතර කලින්ද? අද 25 දවස් 10කට 15කට විතර කලින් අපි ඕකම කල්පනා කරාද නැද්ද? ඔව් කියන්නේ. ලැජ්ජෙන්න එපා දැන්. වැඩේ වැරදුනාට පස්සේ අර ගලේ පහරපු නරිරැළ වගේ ඉන්න එපා. මේ වැඩේ වරද්දගෙන දැන් තියෙන්නේ. දැන් ආයෙ හදනවා කියන එක මම නම් හිතන්නේ නැහැ. තව සෑහෙන කාලයක් යනකම් මේ කරගත්ත වැරද්ද නිවැරදි වෙයි කියලා. දැන් කෑමනේ මොකක්ද? අවුරුද්ද කෑම. දැන් හොඳට මතක බලන්න. දැන් අපිට අයිති එකක්ද අපි කෑවේ? දැන් අපිට අයිති එකක්ද අපි එදා සමුනේ? අපිට අයිති එකක් මේ සිංහලයින්ට බෞද්ධයින්ට අයිති එකක්. ඉම්මන්න කියන්නේ. දැන් නැත්තම් කියනවා කියලා දෙන්න. දැන් අප්‍රේල් 14 වෙනිදා මේ මහා ලෝකෝට මේ මුළු ලක්කාවක් මේකතු වෙලා රතිඤ්ඤ දාගෙන කිරිබත් උයාගෙන මේ සමරුවේ අපිට අයිති මොකක් හරි එකක්ද? සිංහල බෞද්ධයාට අයිති මොකක් හරි එකක්ද? කියන්නේ. සිංහල ජාතියට අයිති මොකක් හරි එකක්ද? නැහැ. එයා දන්නව එකක්. එහෙමත් දන්නවනේ. විල්ලැජ්ජයි. එහෙමත් දන්නවා ඒක අපිට අයිති නෑ කියලා දන්නවා. ඒතකොට කරන්නේ අල්ලපු ගෙදර මිනිහක් කරනවා. ඊට හැපැත්තේ ගෙදර මිනිහක් කරනවානේ. අපි අම්මලා තාත්තලාත් කළානේ. අපි ආච්චිලා සීයලාත් කරානේ. අපේ සංස්කෘතිය නෝන ඉස්සරහට දාගන්නවා. තේරුණාද කියන්නේ? එහෙනම් හොඳට මතක තියාගන්න අපිට අයිති එකක් නෙවෙයි මේ. කාට අයිති එකක්ද කරේ? ජාතිය දෙමළ ආගම හින්දු. දෙමළයිට අයිතිය. අපි තමයි ඇඩ් කරගත්තේ ඊට ඉස්සරහට මොකද්ද? සිංහල කියලා කෙනෙක්. නැත්නම් නක්ෂත්‍රය කියන එක, නක්ෂත්‍රය අදහනවා කියන එක, මේ ග්‍රහයන්ට පුද පූජා පවත්වනවා කියන එක සිංහල බෞද්ධයාට අයිති රාජකාරියක් නෙවෙයි. ඒක ඊයගේ දෙහිල්ලක් නෙවෙයි. ග්‍රහයන්ට වන්දනාමාන කරගෙන ඊය දැහැලි පුදු සත්කාර පුද පූජා පවත්වන්නේ කවුද? දෙමළයි. හින්දු කට්ටිය. තේරුණාද කියන එක? එතකොට දැන් නිකමට හිතන්නේ දැන් ඒ දවස් ටිකේ අපි ගත කළා හරි පුදුම නිදහසක්. නිදහසකින් ගත කරන්නේ. මෙහෙම වසංගතයක් තියෙනවාද කියලාවත් කිසිම කෙනෙක්ට අංශු මාත්‍රයකවත් මතකයක් නැහැ. ටවුන් වලට ගියාද ඒ දවස්වල? නැද්ද? රෙදි කඩවල ඇඟිල්ලක් ගහන්න ඉඩ කඩ නැහැ. කෑම කඩවල එහෙමයි. කේක් කඩවල වල බේකරි වල පෝලි. බාරවල හිටාවා. එතනක් පෝලි. එතකොට බලන්න පින්වත්නි දැන් මොකද වෙන්නේ? දැන් අපි කිසිදු ආහුවක් නැතුව, කිසිදු පරිස්සමක් නැතුව, කිසිදු ආරක්ෂාවක් නැතුව හැමදේම අමතක කරලා හරි දැන් ඒක කරා කියන්නකෝ. දැන් මොකද වෙන්නේ මේ එන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් මේ දවසින් දවස මොකද වෙන්නේ දැන් ආයි? ආයෙ එනවා කරලියට දවසට මෙච්චරක් මැරෙනවා. දවසට මෙච්චරක් වසංගතය නිසා ආසාදනය වෙනවා, ලෙඩ වෙනවා. දැන් මොන දැන් අලුත්ම කතාවක් එනවා. දැන් කලින් තරුණ අය හිටියා මහා ආඩම්බරෙන් ඇයි කොල්ල කෙල්ල හිටියා හරි ආඩම්බරෙන් වයසක ආච්චිලා සීයා විතරයි මේක හැදෙන්නේ අපිට නම් මුකුත් වෙන්නේ නැහැ. දැන් මොකද්ද කියන්නේ?
දැන් වැඩිම අවධානම තියෙන්නේ කාටද? වැඩිම අවධානම තියෙන්නේ දැන් ස්පිරිතාල වලට යන ලෙඩුන්ගෙන් භාගයකට භාගයක් තරණයි. මම නම් කියන්නේ අනේ සාදු. ඇයි අපි හොඳට මතක තියාගන්න. අපිට ලැබිලා තියෙන මේ ජීවිතය ගැන කල්පනා කරන්නේ ධර්මයට අනුකූලව නෙවෙයි. තේරුණාද කියන්නේ? බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රූවරයාව අපිට මුණ ගැහිලා මේ ජීවිතේ හොඳට මතක තියාගන්න මේවා. බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රූවරයාව මුණ ගැහුවා. මේ ලෝකයේ කිසිදු ශාස්ත්‍රූවරයෙක් නැහැ මේසා වටින ධර්මයක් අපිට දේශනා කරන. වෙන කිසිදු ශාස්ත්‍රවරයෙක් නැහැ. සසර දුකක් තියෙනවා කියලා පෙන්වලා දෙන. ඒ සසර දුකින් සදාටම නිදහස් වෙන්න පුළුවන් ය කියලා පෙන්වලා දෙන. දැන් ගුණධර්ම කියලා දෙයක් කියලා දෙන. තේරෙනවද? ඊළඟට සිල් රකින්න හැටි කියලා දෙන. ඊළඟට දානය පූජා කරන විදිය ගැන හරියට කියලා දෙන. පින්දහම් කරගන්නේ කොහොමද කියලා හරියට කියලා දෙන. චතුරාර්ය සත්‍ය ගැන හරියට කියලා දෙන ශාස්ත්‍රවරේ බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න තවත් මේ ලෝකයේ පහළ වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ සිංහලයාට වරදින පළවෙනිම කාරණේ තමයි මොකක්ද? මොකද කියන්නේ පළවෙනිම කාරණේ? තිසරණය තමන්ගේ පිළිසරණ විදියට හිස් මුදුනේ තියාගෙන නැතිකම. පැහැදිලිද මම මේ කියන එක? සිංහල බෞද්ධයා බුදුරජාණන් වහන්සේව කියන මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාව ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය හිස මුදුනේ තියාගෙන කල්පනා කරන්නේ. ඕනම ඕක නැත්තම් නෑ කියන්නේ. හිස මුදුනේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ විතරද? උත්තර ඕනේ. ඔව්ද නැද්ද? දෙකෙන් එකයි තියෙන්නේ. නෑ. ධර්මයේ හිස මුදුනේ තියාගෙන දින්නේ. ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හිස මුදුනේ තියාගෙන දින්නේ. ධර්මයට පුද සත්කාර කරගෙන ආයෙත් නැහැ. සංඝයා හිස මුදුනේ තියාගෙන දින්නේ සංඝයාට පුද සත්කාර කරගෙන. මං ආන්නේ වර්තමාන. එහෙම දින්නේ. ඒත් නැහැ. වරදින්න පළවෙනිම හේතුව ඕනෝයි. අපිට වරදින්න පළවෙනිම හේතුව ඕක. ඇයි එහෙම කියන්නේ? දැන් මං බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මිනිසයා. එතකොට අපිට උන්වහන්සේව හැරෙන්න තව ඉන්නව සරණ යන. හවුද නැද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙනවා මොකක්ද? හේතුඵල ධර්මතාවයකට අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මොකකට අනුවද? හේතුඵල ධර්මතාවය. දැන් එතකොට ඒ ගාම්භීර ධර්මය අපි විශ්වාස කරලාද කටයුතු කරන්නේ හැම වෙලාවෙම? හේතුඵල ධර්මතාවයට අනුව සිද්ධ වෙනවා කියලාද අපි කල්පනා කරන්නේ? අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ මේ පේන දකින අහන විඳින හැමදේම අපිට අපේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. කොහොමද අපි කල්පනා කරන්නේ? ඔය කියන්නේ තේරෙන්නේ නැද්ද මන් දන්නේ. අපි කල්පනා කරන්නේ කොහොමද? දකින්න අහන හැම දෙයක්ම අපේ වසඟයේ අපිට පවත්වන්න පුළුවන් කියලා. අපි කල්පනා කරන්නේ. එතකොට හේතුඵල ධර්මතාවය තේරුම් ගන්නවා, ඒක විශ්වාස කරනවා කියන කාරණාව එතන තියෙනවද නැද්ද? එතන නේ. ඊළඟට සංඝයා. මං හිතන්නේ අද කාලේ තරම් සංඝයාය කියන පිරිස බැනුම් අහන තවත් කාලයක් මේ ලෝකේ. මම හිතන්නේ දැන් ගිහි අය ගොඩාක් වෙලාවට ගිහියෝ තමයි රහත් වෙලා ඉන්නේ. නේ? ගිහියෝ රහත් වෙලා ආමුදුරුන්ට මොකද කරන්නේ? හැමතිස්සෙම බයිනෝ විවේචනය කරනවා. හොඳට මතක තියාගන්න කිසිදු කාරණාවක් නිසා අපි හිතමු මේ භික්ෂුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දුස්සීලයි කියලා. ඒත් බයින්නේ නැහැ. ඒක අපිට අදාළ කාරණාවක්. ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. තේරුණාද කියන එක? මොකද උන්වහන්සේලාගේ රැකවරණය වෙනුවෙන් විනය කියන එකක් බුදුරජාණන් වහන්සේ විසින් පනවලා තියෙනවා.
සමහරලාට අපි ඇස් දෙකෙන් බලාගෙන බැන්නට උන්වහන්සේලා විනයට අනුව ඊට අදාළ ඒ ප්‍රශ්නයට විසඳුම ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඒක ඔහෙලට කිය කරන එකක් නෙවෙයිනේ. මම කියන එක පැහැදිලිද? ඒක කියන්න මම විනය කර්ම කරනවා මගේ අතින් මේ වැරද්දක් වුණා. ඒ හින්දා මේ ඕගොල්ලෝ මං ගැන වැරදි හිතන්න එපා කිය මේ ඕගොල්ලන්ට වැඳගෙන එහෙම කරගෙන මේ දේවල් කරන එක නෙවෙයි. ඒක සංඝයාගේ විනය කර්මය. තේරුණාද? එතකොට ඔන්න ඔය කාරණා තුන නැති නිසා මොකක් වෙලාද තියෙන්නේ දැන් අපිට? පේන්නේ නැද්ද? දවසින් දවස අපිට වරදිනවා. පේන්නේ නැද්ද ඒක ඔබට? හොඳ අපිට නම් පේනවා. අපිට පේනවා මේ සිංහල බෞද්ධයන්ට දවසින් දවස හරියනවට වැඩිය මොකද්ද වෙන්නේ? වරදිනවා. ඊළඟට අපි දැන් ඒකයි අර බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නේ, ධර්මයේ විශ්වාස කරන්නේ, සංඝයා විශ්වාස කරන්නේ. ඔය තුන විශ්වාස නොකරපු ගමන්ම හිත ඇතුලේ වැඩියෙන්ම පැලවිලා හැදෙන්නේ මොනවද? මොනවද කියන්නේ? ඔබ හිත ඇතුලේ ඒ තුන විශ්වාස නොකරපු ගමන් හිතේ පැලවෙන දේවල් ටිකක් තියෙනවා මොනවද? ඊර්ෂ්‍යාව, කුහකකම, මාන්නේ, උද්ධච්චකම, මසුරුකම, ලෝභය, වෛරය, තරහ, පරිගැනීම. දැන් මට අහයි ප්‍රශ්නයක් අහන්න. දැන් අපේ හිත ඔය කියපු දේවල් වලින් පිරීලාද නැද්ද? තමන් අවංක වුණොත් තමන්ට තමන්ගේ ප්‍රශ්නේ විසඳගතේ. තමන්ට අවංක වුණොත් තමන්ගේ ප්‍රශ්නේ විසඳගතේ. නැත්තම් විසඳ ගන්න බෑ මේ. දැන් මේ අපි ඔන්න ඔය කියපු අකුසලයන්ගෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා නැද්ද? මිනිහෙක් දිනු වෙනකොට ඔන්න අපි මේ ඉඳගෙන කියනවා මොකක්ද? ආ ඌ කුඩු විකුණලා තමයි ඒව කරන්නේ නැත්තේ. ඇයි හේතුව එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මම මේ කතා කරන්නේ කාගෙනවත් නෙවෙයි. කාගෙනද කතා කරන්නේ මේ? කාගෙනද මේ කතා කරන්නේ? මිනිස්සු ගැනත් නෙවෙයි. මේ කතා කරන්නේ කාටද? තමන්ට. මේක තමන් ගන්න ඕනි කාට කියන එකක් විදිහටද? තමන්ට කියන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිසි ලෙසකින් අනුන්ට ගලපන්න නෙවෙයි තියෙන්නේ. තමන්ටයි ගලප ගන්න. දැන් එතකොට අපි අර විදිහට සැතැම් වෙලාවලට කතා කරනවාද නැද්ද? මිනිස්සේ දිවෙන වෙනකොට අපි මුඛාකරි කතාවක් උදන්ට දානවද නැද්ද? කතාවක් දානවා. එතකොට මේ කතාව ඇතුලෙන් එන්නේ මොකක්ද? ඒ මිනිස්සයා දිවෙන වෙනවාට අපේ හිතේ තියෙන මොකක්ද? අකමැත්ත. දිවෙන වෙනවාට තියෙන අකමැත්ත තමයි සමානයි මොකක්ද? ඊර්ෂ්‍යාව කියන්නේ. එතකොට දිවෙන වෙනවා එකකින් සතුට වෙනවා නම් මේ කොච්චර දෙයක්ද? අනේ අපිට ඒක කරගන්න බැරි වුණානේ කියලා හිතන්න ඕනේ. හැබැයි ඒක ලෝභකමින් නෙවෙයි. අනේ මොනතරම් දෙයක්ද ඒ අය එහෙම කරගත්ත එක. එහෙම හිතන මිනිස්සු ඉන්නවද අද? මනුස්ස ලෝකේ නෙවෙයිද ඉන්නේ? මහා නගල මනුස්ස ලෝකේ ඉන්න අය නෙවෙයිද? එහෙම අය හරියටි. එතකොට එහෙම සතුට වෙනවා නම් ඒක ගුණයක්ද අගුණයක්ද? මොනතරම් දෙයක්ද? අනේ සාතු එහෙම දිනු වෙන්නයි ඕනි කියලා සතුට වෙනවා නම් ඒක ගුණයක්. ඒ ගුණයට අපි කියනවා මොකක්ද? මුදිතාව. අනුන් දිනු වෙනකොට අපි සතුට වෙනවා. අපේ හිත චිත්ත ප්‍රමෝදයටපත් වෙනවා. අනේ කොච්චර දෙයක්ද? දැන් තේරුණාද කියන එක? අන්න ඒකටයි මුදිතාව කියලා කියන්නේ. දැන් එතකොට බලන්න පින්වත්නි, දැන් ඔය කිව්වේ මොකද්ද? එකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දන්නේ නැතිකොට පිළිපදින්නේ නැතිකොට අපිට සිද්ධ වෙන හානි. මොකක්ද හානි? ඊර්ෂ්‍යාව එනවා. දැන් තේරුණාද? දැන් දෙවෙනියට අපි කියුවා මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනා කොහොමද ඒක ගැන කල්පනා කරන්නේ? ඒ කල්පනා කරනකොට මොකද්ද වෙන්නේ? වැඩෙනවා ගුණයක්. දැන් ඕක ඔය විදිහටම සිද්ධ වෙන්න මොකක් වෙන්න ඕනේද? මොකක් වෙන්න ඕනේ?
අගුණය ඇයින් වෙලා ගුණයක් මේක ඇතුලේ වඩව ගන්න මොකක් වෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන්න ඕනේ. තේරුණාද කියන්නේ? ඊළඟට ධර්මයේ විශ්වාස කරන්න ඕනේ. තුන් වෙනම සංඝයාව විශ්වාස කරන්න ඕනේ. ඒ විශ්වාසය ඇති වුණාම තමයි අපි හැම තැනකදීම මේ හිත කිලිටු වෙන තැනේදී මොකක් ගලවගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගලවගන්න. සමහර වෙලාවල් තියෙනවා අපි නිකමට හිතන්නකො දවසක් උදේ නැගිට වෙලාවේ ඉඳලා රාත්‍රී නිින්දට යන වෙලාව වෙනකන් තමන්ගේ දවස ගත කරන විදිය කල්පනා කරන්න. ඒ කල්පනා කරද්දී වැඩි හරියක්ම තියෙන්නේ හොඳට බලන්න කල්පනා කරලා වැඩි හරියක්ම තියෙන්නේ තමන්ගේ ජීවිතය තුළ ගුණයක් උපද්දවන යම් සිතුවිලිද එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය තුළ අගුණයක් මතු කරලා මේ හිත මොට්ට කරන සිතුවිලිද? හිතක් නැහැ. හිතක් තියෙනවද? හිතක් කියලා එකක් තියෙනවද? සිතුවිලි කියලා දේවල් වෙනවද මේක ඇතුලේ? මන් දන්නේ මේ දොඩම් කොට හිතක් නැති වූ ඉන්නවා. එහෙමයි නෑනේ. තේරුණා මං කියන එක? දැන් දවසක් මං කියන්නේ දවසක් ගත වෙන විදිහ කල්පනා කරන්න. උදේට නැගිටිනවා. නැගිට ගමන් කාන්තාවන් දෙමින් තියෙන්නේ මොකද්ද? යුද්ධේ. මොකක්ද යුද්ධේ? මොන යුද්ධද? කුස්සිය යුද්ධය. ඉස්සෙල්ලාම පටන් ගන්න උදේම. දැන් ওই යුද්ධේ පටන් ගන්නේ නිදාගෙන ඉන්නේ වූ ගැන මෛත්‍රියෙන්ද? නිදාගෙන ඉන්නේ වූ ගැන මෛත්‍රියෙන්ද යුද්ධේ පටන් ගන්නෙ? තමන්ගේ හිත කියව ගන්න බැරි නම් වැඩක් නැහැ මේ බණ අහලා. බණ කියන්නේ ආමුදුරවව වාඩි කරව ආමුදුරුව මේ ඇවිල්ලා මයික් එක ඉස්සරහා මොනවා හරි කියව ගියා කියන එක නෙමෙයි බණ කියන්නේ. දැන් මේ හිත ගැන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කතා කරේ අපි හිතේ ස්වභාවය ගැන. වෙන මොකක්වත් නෙමෙයිනේ. අන්නේ හිතේ ස්වභාවය ගැටලු වලටපත් වෙනවා, අගුණයකටපත් වෙනවා, අකුසලයකට යනවා. අන්නේ ඒක වළක්වන විදිය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ වළක්වන විදිය දේශනා කරා නම් උන්වහන්සේ අපි දැනගන්න ඕනි අපේ හිත අපි හිතන විදිය අපි ගත කරන විදිය මොන වගේද? ඔච්චරයි. දැන් තේරුණාද කියන එක? එතකොට ඔන්න පටන් ගන්නෙම කොහොමද දවස? පුරන්නේ. දවසම උදේයින්ම පටන් ගන්නෙ කොහොමද? තරහිතට අරගෙන. දැන් තේරුණාද කියන එක? දැන් හරි. දැන් තරහා එන්නේ අපි මොන විදියට හිතනකොටද? තරහා එන්නේ නිකම් නෙවෙයි. තේරුණාද කියන එක? තරහක් කියන එක ඉබේ මේ හිතට එන එකක් නෙවෙයි. මං කෝ හේතුඵල ධර්මතාවයකට අනුවයි සිද්ධ වෙන්නේ. තරහා එන්නේ ඇයි? පටිඝ නිමිත්තක් තියෙනවා. ඒ පටිඝ නිමිත්ත එක්ක එකතු වෙනවා අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත කියලා කියන්නේ බාහිරින් තියෙන එකක්. අයෝනිසෝ මනසිකාරයේ තියෙන කාලඟද තමයි. අයෝනිසෝ මනසිකාරය කියන්නේ තමන් වැරදි විදිහට කල්පනා කරනවා. දැන් එතකොට අපි කොහොමද වැරදි විදිහට කල්පනා කරන්නේ? පටිඝ නිමිත්ත තමයි නිදාගෙන ඉන්නේ අනිත්‍ය වූ. තේරුණාද? එතකොට අපි කල්පනා කරනවා මොකද්ද කොහොමද කල්පනා කරන්නේ? මම විතරයි මෙතන මොකද්ද? මම විතරයි වැඩ කරන්න ඕනේ. මම විතරයි මැරෙන්න ඕනේ. අනිත්‍ය උන්දන්නේ මොකද්ද? අනිත්‍ය උන්දන්නේ බුදියන්නේ විතරයි. උන්ට හෙන ගන්නවද මට පොඩ්ඩක් ඇවිල්ලා උදව් කරන්න. හරිද? පටිඝ නිමිත්තක් කියලා එකක් පිටින් තියෙනවා. අපි හිතනවා කොහොමද? කොහොමද හිතන්නේ? වැරදි විදියට හිතනවා. ඒකට අපි කියනවා අයෝනිසෝ මනසිකාරය. දැන් මොකද වෙන්නේ? ඔය දෙක එකට එකතු වෙනවා. ඔන්න එනවා තරහ. හරිද වැරදිද? දැන් ඔහොම නෙවෙයිද වෙන්නේ? මල අපච්චියේ කියන්නේ. දැන් ඔහොම නෙවෙයිද වෙන්නේ? ඕකනේ හිතාසේ වෙන්නේ. දැන් කොතනද වැරදුනේ? ඔතන වැරදිච්ච තැන කොතනද?
වැරදුනේ ආයෝනිසෝ මනසිකාරය කියන තැන. තේරුණාද කියන එක? නැත්නම් පටිඝ නිමිති කියන ඒවා හැම තැනම තියෙනවා. කොහෙත් තියෙනවා පටිඝ නිමිත්ත කියන එක. වැරදුනේ ආයෝනිසෝ මනසිකාරය. දැන් මේක යෝනිසෝ මනසිකාරයට හරවන්න ඕනි අපි. තේරුණාද කියන එක? යෝනිසෝ මනසිකාරයට හරවන එක හොඳට මතක තියාගන්න. කවුද දේශනා කළේ? ඔබ මේ විදිහට හිතන්න. කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රඥාසික කියලා තියෙනවා. ධර්මයක තියෙනවා. සංඝයා එක ඒ විදිහට පිළිපැද්දා. ඒක මම විශ්වාස කරන්න ඕනේ. තේරුණාද? දැන් අපි හිතන්න පුරුදු වෙනවා අනේ මට කොච්චර පිනක්ද? කාටද? කුස්සිය වැඩ කරනවා. දැන් හිතන්න එපා දැන් උපාසක මේ මහත්තයලා මේ අපි ගුණධර්ම වලින් මේ මහා පිරිච්චයි කියලා මම හොඳලවත් පොඩ්ඩකින් තව පල්ලෙහාට ඇදලා දාන්න ඉඳ බලාගෙන. තේරුණාද? නැත්නම් උපාසකම්ලත් තරහ වෙනවා මගෙත් එක්ක. අපි විතරද මේ වැරද්ද කරන්නේ කියලා නෑ. මේක හැමෝටම පොරේ. පටිඝ නිමිත්ත කියන එක අපිටින් තියෙනවා. අයෝනිසෝ මනසිකාරය අපි මේ බලෙන් ගන්න එක. දැන් අතෙන් අපි පුරුදු වෙනවා හිතන්න කොහොමද? කොහොමද හිතන්න පුරුදු වෙන්නේ? මට පිනක් මේක. මොකක්ද පින? මම දැන් අපි සමහරලාට උදේ පාන්දර නැගිටලා ඒ උයන එකෙන් බුද්ධ පූජාවක් තියනවා වෙන්න පුළුවන්. තේරුණාද කියන එක? අන්න ඒක ගන්නවා අපි ඉස්සර වෙලා. මම මේ උදේ පාන්දර මේ මහන්සිලාට කෑ දානයක් හදනවා. අන්න හිතන්න ඕනේ. තේරුණාද? දානයක් හදනවා. ඒ දානේ අග්‍රපොළස මමම කියලා මගේ මහන්සියෙන් මං කාට පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. දැන් සිතුවිල්ල යන්නේ හරි පැත්තටද වැරදි පැත්තටද? හරි පැත්තට. ඊළඟට තමන් ගෙදර ඉන්න අය ගැන හිතන්න පුළුවන්. කොහොමද? ස්වාමියාණන් හිතන්න පුළුවන්. අනේ ඊයේ වැඩට ගිහිල්ලා මහන්සියලා ආවා. අනේ තව පොඩ්ඩක් නිදාගත්ත අය. මං ඒ මිනිස්යාට උදව් උපකාර කරන්න ඕනේ. දැන් ඔය හිතන්නේ හිතේ තරහ එන්නේ නැති පැත්තට. පැහැදිලිද? එතකොට හැමතිස්සෙම හිතන්නේ එතෙන්දී මම මේ කරන හැම දෙයකින්ම මට පිනක් සිද්ධ වෙනවා. නැත්නම් ඔය ගෙදර අයට ඇත්තටම මේ උයද්දි කල්පනා කරද හැකි මේ හදන්නේ මොකද්ද? දානයක්. බුද්ධ පූජාව කියනවා ගෙදර ඉන්න මිනිස්සුන්ට දෙනවා ඒ උයන එකෙන් පූජා කරනවා. තේරුණාද කියන එක? දැන් මොන්න බලන්න තමන්ගේ සිතුවිල්ල ධර්මයට අනුව අපි මොකක් කරගත්තද? මොකක් කරගත්තද? වෙනස් කරගත්තා. දැන් ඊට පස්සේ ඔය දවස ගෙවාගෙන යනකොට අපිට ඔය නිකන් ඉන්නකොට එක එක නානා ප්‍රකාර මනස්ගත හිතෙනවද නැද්ද? හිතනවාද නැද්ද? අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා. එහෙම මම දන්නේ අපි හිතන විදිහේ තියෙනවා නිකන් අර අමුතු අර අපිට අවශ්‍ය කරන දේ නෙවෙයි සමහර වෙලාවට හිතලා බැලුවාම අපි මේ හිතලා තියෙනවා. තනියෙන් ඉන්න වෙලාවට හරි. ඒ අපිට හිතෙනවා එක දේවල් හිතන. එතකොට හිතන දේවල් දිහා බැලුවාම ඒක තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති නිකම්ම මොකක්ද? නිකම්ම සිතුවිල්ලක් විතරයි. ඒක ඇත්තටම හොඳට ඒ සිතුවිලි දිහා බලුවාම මේක ඇති වැඩක් නැහැ. එහෙම සිතුවිලි අපි හිතනවද නැද්ද? මම හිතන්නේ පැය දවසෙන් වැඩි හරියක් අපිට එන්න ඕන ඔය වගේ. නැයි අපි නාන්න ගියත් හිතනවා, වැසිකිලි කැසිකිලි කරන්න ගියත් හිතනවා, නිකන් පාර දිගේ ඇවිදගෙන ගියත් මොනවා හරි කල්පනා කරනවා, එලි පහලිය මොනවා හරි කරත් අපිට කල්පනා වෙනවා. වියන පීන කොටත් එක එක ඒවා කල්පනා වෙනවා. ගෙදල් දොරවල් අපපතු ගාන කොටත් අපි එක එක ඒවා හිතන්නේ නැහැ. හිතනවද නැද්ද? මොකක් හරි හිතනවා. තේරුණාද කියන එක? ඒක මං කිව්වේ සිතුවිල්ල දිහා බලන්න. සිතුවිල්ල දිහා බැලුවාම අපිට පේනවා, අපිට තේරෙනවා මොකද්ද? මේ හිතන එකෙන් මට වැඩක් නැහැ.
දැන් ගොඩක් වෙලාවට බලන්නකෝ අපි පුද්ගලයෙක් ගැන හිතනවා කියන්නකෝ. අපි ඔය නිකන් ඉන්න වෙලාවට අපි කවුරු හරි ගැන හිතනවා පුද්ගලයෙක් ගැන හිතනවා. දැන් මේ පුද්ගලයා ගැන හිතන එක ඇත්තටම අපිට වැඩක් තියෙනවා. කියන්නකෝ. ඒ පුද්ගලයෙක් ගැන බලලා ඒ පුද්ගලයා ගැන හිතන එක අපිට වැඩක් තියෙනවද? වැඩක්. සමහර වෙලාවල් තියෙනවා බලන්න මේ හිතේ තියෙන මහා අමුතු අර අපිව රවට්ටන මායාකාරී ස්වභාවයක්. දැන් අපිට සමහර වෙලාවල් වලට සිද්ධ වෙනවා දැන් අපි තුමුකෝ කායික හරි කතා කරන්න. අපිට තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන් තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. තනියෙන් මේ ඉන්නේ තනියෙන් ඉන්න වෙලාවට වෙන දෙයක් ගැන මම මේ කියන්නේ. තනියෙන් ඉන්න වෙලාවට අපි චරිත දෙකක් හදා ගන්නවා. මොකද්ද චරිත දෙක? එකක් මම කියන චරිතේ අනිත් එක මොකක්ද? අනිත් දෙක මම කතා කරන අනිත් කෙනාගේ චරිතය. ඔය දෙකම කොහෙද තියෙන්නේ? ඔය දෙකම තියෙන්නේ හිත ඇතුලේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ප්‍රශ්නයක් අහනවා කාගෙන්ද? කාගෙන්ද අහන්නේ? අර හිතේ මැවිච්ච එකව කාගෙන් අර ප්‍රශ්නයක් අහනවා. ඔන්න ආයේ ඒකට උත්තරේ හම්බෙන්නේ නැද්ද අපිට? එහෙම වෙලා නැද්ද? අපි එහෙම කරන්නේ නැද්ද? අපි උදාහරණයක් ගන්න මෙහෙම හිතමු. අපි ඉන්ටර්විව් එකට යනවා හිතන්නකෝ. ඔතනින් ඕක ගන්න. අපි යනවා හෙට මේ සම්මුඛ පරීක්ෂණයකට. දැන් අපි යන්න කලින් මොකද කරන්නේ? සම්මුඛ පරීක්ෂණයේ ඉන්නවා යම් පිරිසක් අපි ඒ අයව හිතින් හදා ගන්නවා, මවා ගන්නවා. ඉතින් මවාගෙන අපිම හිතනවා ඒ අය මේ ප්‍රශ්න මගෙන් අහනවා කියලා අපි හිතින් හදාගන්නවා. එතකොට ඒ අය හදන ප්‍රශ්නේ දැන් අපි හිතින් හදාගෙන ඉන්නේ මෙහෙම කෙනෙක් ඇති ඒ කෙනා මගෙන් මෙහෙම අහන ඔන්න මම දෙනවා උත්තරේ. දැන් ඔය කවුද ඔය දෙකම කරන්නේ? තේරෙන්නේ නැද්ද මම මේ කියන්නේ? ඒක කරන්නේ තමන්මයි මේ. දැන් ඒ තරමට මේ හිත කොහොම එකක්ද? අපිව රවට්ටනවා. තේරුණාද කියන එක? පැහැදිලි? එතකොට ඔන්න ඔය විදිහට අපි මොකද්ද කරන්නේ? දවස් තිස්සේම අපිටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති එක දේවල් සිතුවිලි අල්ලගෙන කල්පනා කර ඉන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න දවස ගෙවිගෙන යනවා. දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? අර හිතන දේ තුල තියෙනවා යම් සතුටක්. හිත හිතා ඉන්න එකේ තියෙනවා අර අමුතු මොකක්ද ගතිය. ඒකට කියනවා ආස්වාදය කියලා. ආස්වාදයක් නැද්ද හිත හිතා ඉන්නේ? අය ඕක තියෙනවා මෙහෙම වුණා. කවුරු හරි බැනලා ගියා කියලා හිතන්නකෝ. බැනලා ගියා ගහ ගන්න බැරි වුණා. අපි පැටලෙනවනේ බෑ කවුරු හරි බැනලා ගියාම අපි මොකුත් නොකර ඉන්න අපි පැටලෙනවා. ඊට පස්සේ හිත ඇතුළට එනවා අර කිසි දෙකක් යන ගන්න කිව්වා. ඒක බැරි වුණානේ මට කියලා අපි ඊට පස්සේ මොකද කරන්නේ? මේ අප්පච්චියේ නිකන් අර අසංඥ ඉන්න මිනිස්සුන්ට වණ කියනවා. අපි මොකද කරන්නේ? අපි යන්න හිතින් හදා අර ආස්වාදය ගන්න. මොන ආස්වාදයද ගන්නෙ? ගහන්න බැරි වෙච්ච එකේ ආස්වාදය. ඉතින් මවමව අනිනෝ කිට මෙහෙම කියලා ඔක්කොම මවමව හිතින් බැන ඔක්කොම කරනවා. කරලා නැද්ද? කරලා නැති කෙනෙක් ඉන්නවද? කරලා නැති කෙනෙක් ඉන්නවද උසන්න බලන්න? නෑ කරනවා. ඇයි එහෙම කරන්නේ අපි? ඒකේ ආස්වාදයක් තියෙනවා. දවස නිදියයි. රත්වි පුපුර වුණා දවස නිදියයි. නිින්ද යනවද? බලන්න පොඩ්ඩක්. වැඩියෙන් කේන්ද කියනකොට නිින්ද යනවද? නිින්ද යන්නේ ඇයි? හිතන්නේ අර කොහොමද ඇටැක් එක දෙන්නේ? හිතින් හදනවා සිතුවිලි. එතකොට සිතුවිල්ල අස්සට ගියාම සිතුවිල්ල අස්සට යන්නකෝ. ඒකට ගියාම ඒ හිතපු එකෙන් මට වැඩකුත් නැහැ. හිතවිල්ල හිතනකොට අර මනුස්සයා ඩෝම් පටවම් ගාලා ඇනෙනවා නම් ප්‍රතිදයක් නැහැ. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. වැඩක් නැහැ. කාටවත් වැඩක් නැහැ. දැන් බලන්න හොඳට තමන්ගේ සිත පිළිමදව කල්පනා කර
දවස ගෙවෙන්නේම ඔය වගේ Tamanටත් ප්‍රයෝජනයක් නැති අනුන්ටත් ප්‍රයෝජනයක් නැති සිතුවිලි වලින් නෙවෙයිද? එක්කෝ අපි අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. දවස ගෙවිගෙන යනවා. දැන් තේරුණාද කියන එක? එහෙනම් මොකද්ද වෙන්න ඕනේ දෙන්නේ? දැන් මොකද්ද ඔතෙන්දි වෙන්න ඕනේ? අපිටම සිහියට නැගෙන්න ඕනේ. මම මේ කල්පනා කරන එක වැඩක් නෑ. ඒකටයි සිහිය උපද්දව ගන්නවා කියලා කියන්නේ. සිහිය උපද්දව ගන්න කියලා එකක් තියෙනවා නේද දේශනාවේ? ඔය මරණයටපත් වෙනකොට සිහිය මුලා වෙනවා කියලා එකකුත් අහලා තියෙනවා. සිහි මුලා වෙන්නේ ඔන්න ඔය විදිහට Tamanටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති දේවල් හිතා ඉන්න කියලා. වයසට ගියාම මේ වයසක අය අන්තිමට කල්පනා කර කර ඉන්නව දැකලා නැද්ද? අපේ අය පුරුදු වෙලා තියෙනවා වයසක මිනිස්සු වයසට ගිහිල්ලා ඇවිද ගන්න බැරි වුණා පුටුව ගිහින් ගෙනලා තියාගන්න තියෙනවා කොහෙද ටීවී එක ඉස්සරේ. දැන් ටීවී එක ඉස්සරහා තිබ්බම අර මිනිස්සු අපිට එයයි මිනිස්සු හිතන විදිය පේන්නේ නැහැ. අපිට පේන්නේ අරක දිහා කට අරගෙන බලාගෙන ඉන්නවා විතරයි. සමහර විට මේ මිනිස්සුන්ගේ රාගය විශ්සෙනව වෙන්න පුළුවන්. දේශය තව තව ඇවිස්සෙනව වෙන්න පුළුවන්. ඔය දැන් අපිට ඇහිලා තියෙන දේවල් තියෙනවා. ඔය සමහර මිනිස්සුන්ට මැරෙන්න කිට් වෙනකොට අපි මේ හරි ආදරේ කියලා පිරිත් කියවනවා නේද? කියවනවා නේ මරි ආදරේ අනේ මේ මිනිස්සයා අන්තිම වෙලාවේ පිරිත් ටිකක් අහපු වාගේ අනේ එහෙමයි කියලා අපි අනුකම්පාවෙන් පිරිත් කියවනවා නේද? ඔබ හිතනවාද මේ අහන මිනිස්සයා හැමෝම මේ අහන පිරිත් එකෙන් අනේ කොච්චර දෙයක්ද මට මැරෙන වෙලාවේ පිරිත් ටිකක් අහන්න හම්බුණා අපේ ගෙදර මිනිස්සුන්ට පින් දෙන්න ඕනේද කියලා එහෙම මැරෙනවා කියලා නම් තියෙනවා. නෑ ගොඩාක් මිනිස්සු මැරෙන්නේ ද්වේෂයෙන් තරහෙන්. ඇයි? අර සද්දය ඒ වෙලාවේදී ඒ මිනිස්සයා සලකන්නේ වදයක් විදියට. කරදරයක් විදියට. පිරිත් සද්දෙත් එහෙම හිතනවා නම් ඔයලගේ කාලගෝට්ටිය කොහොම ඇද්ද? තේරුණාද කියන එක? එතකොට ඒ තැනට මේ මිනිස්සයා විතරක් නෙවෙයි අපි යන්නේ මක් නිසාද? අපි යන්නේද අපිට ඕන් නැති සිතුවිලි ගොන්නක් මැද්දේ අපි මේ ජීවිතය කල්පනා කර මේ ගත කරගෙන යන නිසා. අපේ ජීවිතය අපේ සිතුවිලි අතර හොඳට බලන්න වැඩිමින් අපි කල්පනා කරන්නේ කනබන දේවල් ගැන. ඔව්ද නැද්ද? ඔව්. ඊළඟට අපි වැඩියෙන් කල්පනා කරන බලන එක ගැන. මම මේ කියන්නේ ඒවා ඕන් නැහැ කියන එක නෙවෙයි. මම කියන්නේ ඒවා අපිට ජීවත් වෙන්න තිබුණාම ඇතිද මම? ජීවත් වෙන්න නම් ඕනි මොනවා හරි දෙයක් බඩට දා ගන්න. එච්චරයි. එතනින් ප්‍රශ්න ඉවරයි. අපි හිතනවාද එහෙම? ඔන්න අපිට වරදින තැන් මෙයා. දැන් අපි අර දවස් තිස්සේ ගත කරන කල්පනා රටාව තුළ ওই කියන හැම එකක්ම අපිට අහු වෙනවා. අපි දෙයක් මේ බඩට දාගන්න ඕනේ මොකක් නිසාද? මේ ජීවිතය පවත්වාගෙන යන්නයි. නමුත් නිකමට හිතන්න අපි ගෙදරක වැඩි හරියක් මාසෙ දැන් අපි තුන් පොතට ගන්නවා කියලා බඩු කඩේක. එහෙම ඇතිනේ. එතකොට කඩෙන් පොතට ගන්නකොට පඩියෙන් 75ක් වගේම කියලා තියෙනවා මොනවද? කෑමට. ඔව්ද නැද්ද? ඊට පස්සේ ආයි දැන් ප්‍රශ්නයක් එන්නේ මේ ආහුරු කියන ලෙව කන්න කියලා. එහෙමනේ. සතුටු වෙන්න කොහොමද? තියෙන දේ. දැන් තේරුණාද කියන එක? ඇයි හේතුව? ඒක ගැන කල්පනා කර හිටියා කියලා වැඩක් නැහැ. තියෙන දේදී ගත්තා මොකද්ද කරේ? තියෙන දේ තියෙන විදිහට කෑවා. රසගුණ යන්න එපා. ජීවත් වෙන්න ඕනේ. පණ දෙක තියාගන්න ඕනේ. නැත්නම් අර විදිහට කල්පනා කරන්න ගිය ගමන් මොකද්ද වෙන්නේ? කන කෑමටත් ඇලෙනවා හිත. කන කෑමට හිත ඇලෙනවා කියන එක තරම් මොකද්ද? කෑමකට පෙරේතයි ඇලෙනවා කියන එක තරම් නිന്ദා සමගත දෙයක් මේ ලෝකයේ තවත් නැත. ඇයි? කන කෑමට වෙන දේ දන්නවනේ අන්තිමට.
කිසි වැඩක් නැහැ. ඕකයි අර්ථය. කන කෑම ටික අසුචි වෙලා ගඳෙන් උපරිම විදියට මේ ශරීරයෙන් බැහැර වෙලා ආහාරයක්ද කියන සංඥාව එදාට නෑ. ඕකට තමයි අපි මේ මොකක් වෙලා තියෙන්නේ? අවු වෙලා තියෙන්නේ. යථාර්ථය තේරුම් ගන්න. ඔය කියන ටික ඔය විදිහට අවබෝධ කරගන්න විදිය බුදුරජාණන් වහන්සේ කීවාද නැද්ද? කිව්වද නැද්ද? කියලා දුන්නා. එතෙන්දී හිතන්න ඕනි විදිය කියලා දුන්නද නැද්ද? එතන හිතන්න ඕනි විදිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන කන ආහාර පාන ගැන හිතන්න කියලා මේ පුත්‍ර මාංශයක් වගේ. අම්මයි තාත්තයි කෙනෙකුයි කාන්තාරයෙන් එතර වෙන්න ගමනක් යනවා තමාගේ මේ පුංචි දරුවව තබඩාගෙන. අතරමඟදී මොකද වෙන්නේ? කාන්තාරයේ මැදදී ගෙනිච්ච කෑම ටිකයි වතුර ටිකයි ඔක්කොම ඉවරයි. දැන් ඉතුරු වෙන්නේ කෑමට කියලා දරුවෝ විතරයි. දැන් හිතන්න පුළුවන් අනේ මම අම්මලා තාත්තලාද මේ දරුවෙක් මරාගෙන කන්නේ. නෑ, ඒ වෙලෙදී අපිට එවැනි තීරණයක් ගන්න සිද්ධ වෙනවා. දැන් අම්මා මොකද කරන්නේ? අම්මා කියනවා දැන් අපිට ජීවත් වෙන්න තියෙන තා පුංචි වෙලාවයි. කාන්තාරයේ තව බොහෝ දුරක් එතර වෙන්න තියෙනවා. ඒ නිසා කරන්න දෙයක් නෑ මේ දරුවව මේ මරාගෙන කමු කියලා කියනවා. එලා අම්මට මරන්න හිතෙන්නේ නැහැ. තාත්තා ළඟට යනවා. තාත්තා මොකද කරන්නේ? තාත්තා යවනවා අම්මා ළඟට. ඔහොම දරුවව මාරුවෙන් මාරුවට යවනකොට හාමතේම දරුවා මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. ඊට පස්සේ ඒ මාංශය ගන්නවා අම්මයි තාත්තයි අතර. මස් ටික. ඒ මස් ටික අරගෙන ඒ අම්මයි තාත්තයි කනකොට කොහොමද හිතෙන්නේ? මේ රසවත් කෑමක් කනවා. එහෙම හිතෙනවද? යමඩ තාත්තට එහෙම හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. ඒ අය ඒ මාංශය ගන්නේ මොකක් පිණිසද? ජීවත් වෙන්න විතරයි. රසගුණ නැහැ ඒක යන්නේ. ඒ තමන්ගේ දරුවගේ මාංශෙමයි. තේරුණාද කියන එක? දරුවාය කියන සංඥාවත් ඉතින් අතහැරලා බොහොම අමාරුවෙන් ඒක අනුභව කරන්න. මේක ආහාරයක් විතරයි කියන සංඥාවෙන් මේ අම්මයි තාත්තයි ආහාරය අනුභව කරන්නේ. ওই විදියට හිතන්න කියන අපි කන කෑම බීම ගැන. දැන් තේරුණාද කියන එක? එහෙම හිතනකොට අපේ ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට හෝ විසඳෙනවාද නැද්ද? විසඳෙනවා. කොහොමද විසඳෙන්නේ? ඔබට දැකලා ඇති සමහර ආච්චිලා සීයලා ඉන්නව මරණ මංචකයේට වැටිච්ච ගමන් කියනවා ආවල් දේවල් කන්න ආසයි මේව කන්න ආස අරව හදලාගෙන දීපන් මේව හදලාගෙන දීපන්. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ රස තණ්හාව අතහැර ගන්න බෑ. කෑමට තියෙන කිජු බව ඒ ආසාව අතහැර ගන්න බෑ. නිකමට හිතන්න. මුඛ පිළිකාවක් ආවා. මේ ජීවත් වෙලා ඉන්න අතරේ දිව කපන්න උනා. ඊට පස්සේ රස කොහෙටද දැනෙන්නේ? මට කියන්නකො එහෙම දෙයක් අපිට වෙන්න බෑ. වෙන්න බෑ අපිට. සිංහලයා හිතන්න අපිට වෙන්න බෑ කියලා. ඒක සිංහලයේ ජාතියේ වැඩි. වෙන්න පුළුවන්ද බැරිද? දිව කපන්න පුළුවන් ජීවත් වෙලා ඉන්නකොට. ඊට පස්සේ රස බලන්නේ කොහෙන්ද? කෑම ගන්න ඕනේ ඊට පස්සේ. ජීවත් වෙන කෑම ගන්න එපා ඊට පස්සේ. ඊට පස්සේ කෑම දෙනව කොහෙන්ද? කටෙන් දෙන්න බෑනේ. මෙහෙන් දානවා බටය උගුරට සම්බන්ධ කරනවා පුණීලයක් ගන්නවා පුණීලට දානවා කෑම ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ නැද්ද ඒකෙන්? ජීවත් වෙනවා. රස කියන්නේ රසට මොකද උනේ? රස බලන්න පුළුවන්ද? දිවක් නැත්තම් රසක් බලන්න විදියක් නැහැ. තේරුණා නේද? එහෙනම් හොඳට මතක තියාගන්න කෑම ටික එහෙනම් අපි ගන්නේ අපේ ජීවිතේ පවත්වාගෙන යන්න විතරයි. ඊළඟට මම කියනවා අපි හිතන සිතිවිලි ගොන්න ASCII අපි අඳින ඇඳුම් පැළඳුම් ගැන අපි ඕනෑමටත් වැඩි හිතනවද නැද්ද? හිතනවද නැද්ද? හිතනවා. ඇයි අපි ඇඳුම් පැළඳුම් අඳින්නේ? දංශමකස වාතාතප සිරින්සබ සම්පස්සානම් පටිඝාතයි. උන්නස්ස පටිඝාතයි. සීතස්ස පටිඝාතය. ඊට පස්සේ තියෙනවා මේ ශරීරයේ වැසිය යුතු තැන්. ඒ වැසිය යුතු තැන් වසා ගැනීම පිණිස. ඕකටයි ඇඳුම් අඳින්නේ. මොනවටද? සීතලෙන් ආරක්ෂා වෙන්න. උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න. ඊළඟට
මැසි මඳුරුවන්ගෙන් ගෝනුසන්ගෙන් පත්තෑයන්ගෙන් මේ කෘමිසතුන්ගෙන් එන උදුරු වලින් මේ ශරීරය ආරක්ෂා කරගන්න. ඒකටයි ඇඳුම් නදින්නේ. දැන් තියෙන ඇඳුම් වල ඔය එකක්වත් සිද්ධ වෙන්නේ. ඇයි? දමිත් දෙකනුත් උඩ සමහර ඇඳුම්. නේ? ඔය කියන කාර්යය වෙන්නේ. එහෙනම් ඇඳුමක් ගන්න ගියාම සමහර වෙලාවල් තියෙනවනේ අපේ හිත කිසියම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. තේරුණා නේද? නිකම්ම ගිහින් බලන්න ඔය රෙදි කඩවල වල මිනිස්සු පව්වේ වැඩ කරන මිනිස්සු මේ ගෑනු මිනිස්සු කඩේකට රින්ග ගත්තා. ඇයි? ගෑනු මිනිස්සයා කඩේකට රින්ග ගත්තාම ෂෝකේස් අර කබඩ් වල තියෙන ඇඳුම් ටික තියෙනවද 1000ක් ඒ 1000ම ඇදලා තමයි කඩෙන් එළියට එන්නේ. පව්වේ දෙනවා අර වැඩ කරන මිනිස් කොල්ල කෙල්ල දිහා බැලුවා. ඇයි උන් ඕගාම නම ආයි දාන්නේ? සෑහීමකටපත් වෙනවා. තේරුණාද කියන එක? ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔය ඒ ඇඳුම් පැළඳුම් කියන කාරණාව මුල් කරගෙන ඒ සිතුවිල්ල ඔස්සේ අපි කල්පනා කරනවාද නැද්ද? ඔන්න උස්සගෙන එනවා ගෙදර. ගෙදර ගෙනල්ලා අතේ තියාගෙන කල්පනා අපරාධ මේක ගෙනා මේක ගෙනාගෙන වෙන එකක් අරගෙන තිබ්බා. නිල් පාට බලක් තියෙන අපරාධයක් ගෙනා නැද්ද? මේක අපරාධ මට මේක කියන්නේ නේද? ඔන්න හිත හිතා ඉන්නවා. ඒක තව කවුරු හරි වුණා ඕක කියවන මුළු ගම වටේ. ඔව්ද නැද්ද? කියනවද නැද්ද? තේරුණාද කියන එක? ඊට පස්සේ ඔන්න ඇඳුම දාගන්න. මම මේ කියන්නේ අපි සිතුවිලි වලට අහු වෙන විදිහ. ඇඳුම දාගන්න. ඇඳුම දාගත්ත ගමන් ය දුවන්නේ කොහෙටද? අය කියන්නේ. ඇඳුම දාගත්ත ගමන් දුවනවා කණ්ණාඩි ඉස්සරහට. තේරුණාද? කණ්ණාඩි ඉස්සරහට යනවා මූණ උලුක් කරලා බලනවා මූණ ඇද කරලා බලනවා. ඊට පස්සේ ගන්නවා අර ස්මාර්ට් ෆෝන් එක අරගෙන මෙහෙම තියා ගන්නවා ගහනවා මොකද්ද? සෙල්ෆියක් ගහනවා ඒක ඊට පස්සේ යවනවා වටේට. යවනවා වටේට. ඇයි වටේට යවන්නේ? ඈ? ඒකයි වටේටම යවන්නේ. ඈ? වටේ යවන්නේ මොකටද? කමෙන්ට්ස් වල තියෙන්න ඕනේ ශාමාරු. කියලා බෝබලයක් දාලා ලයික් එකක් දාලා එහෙම එකක් තියෙනවා. කවුරු හරි පුතේ ඊය කියලා තිබ්බොත් කැතයි කියලා තිබ්බොත් විනාසයි. ඇයි? හිත සූදානම් නැහැ ඒක පිළිගන්න. දැන් තේරෙනවද මම මේ කියන එක? මේක අපේ හිතේ ප්‍රශ්නයක් මේ. අපි කල්පනා කරන විදිහේ වැරද්දක් මේ. දැන් අපි කණ්ණාඩි ඉස්සරහට යනවා, එහෙට කරකිනවා, මෙහෙට කරකිනවා. අපි බලන්නේ කොහොමද? අපි කල්පනා කරන්නේ මම ලස්සනයි කියන තැන ඉඳගෙන. ඕද නැද්ද? ඈ? මම ලස්සනයි කියන තැනට අපි යනවා. ඒ සංඥාව අපි ගන්නවා මම ලස්සනයි කියන්නේ. ඇත්තරම මට කියන්න ඔහෙලද ලස්සන? නෑ. ඔහෙල කිමුණ ලස්සනද? වෙන්දිරියෝ වගේ. මුණ හැපිලියෝ වගේ. මොකද ඔහෙලගේ නෙමෙයි ලස්සන. මොකේද ලස්සන තිබ්බේ? ඇඳුම ලස්සන. එච්චර. මම ලස්සනද? ඔහෙලගේ කෙස් වල තියෙන ලස්සන මොකක්ද? කියන්නද? කෙස් වල තියෙන ලස්සන මොකක්ද? ලොම් වල තියෙන ලස්සන මොකක්ද? නියපොතු වල තියෙන ලස්සන මොකක්ද? කෙස් ටික ලස්සනයි. දකින්න කෙනාට ඔළුවේ තියෙනවා. ඔළුවේ තියෙනවා. මේ කෙස් ටික ඔක්කොම එළියට අරන් ඇදලා දැම්මොත් මෙතනට ඕක ලස්සනයි කියන්නේ කවුද? මට කියන්නකෝ එහෙනම්. දැන් ඉතින් ගලවලා ගන්න කොයි දින කොණ්ඩවල ටික ඔක්කොම පිරිමි ගෑනු අය ඔක්කොම ටික ගලවලා ඔහම එළියට ගන්නවා. අර මම ඔඩොක්කේ තියාගන්න ලස්සනයි. අනේ අපොච්චි ලස්සනයිද? ඈ? ලස්සන නෑ. මෙහෙම තියාගෙන මෙතන බප්පි කාන බෙදාගෙන කන්න ගියොත් කන්න හිතෙන්නේ නෑ. මේ තමන්ගේම කන්නේ. ඇයි? අපි වැරදුන බලන්න හිත අපිව මුලාදී දාලා තියෙන තරම. හිතනේ මේ රවට්ටලා තියෙන්නේ අපිට. නියපොත්ත ලස්සනයි කොතන තියෙන කන්ද? මෙතන තියෙනවා. අපි හිතනවා මේක ආශමාරු. කාටවත් මේ වගේ නියපොතු පාඩක් කරනවා. නේ? වැක්සුත් ගන්නවා. ඉති. ඒක බලබල කරගෙනවා. ලස්සන බලන්නකෝ. ගලවලා තියපල්ලකො මෙතනින්. එක මෙහෙම ගලවලා මෙතන නියමලින්ම ගලවලා තියපල්ලා කොහොම ඊට පස්සේ මොකද වෙන්නේ?
තරහ වෙන්න එපා එහෙම කියනවා දැන් ආම්තුරු මොනවා කියනවා කියලා හිතන්නේ. මම කියන්නේ ඇත්ත යථාර්ථය. අපි තේරෙන්නේ නැති එක මේ. ගලවලා තිබ්බොත් කොල්ලයි දුවගෙන මම මැනිකගේ නියපොතේ හම්මෝ ගියාගෙන අරයිද? ඈ? මම දන්නේ නැහැ මම. දොඩම් වල මිනිස්සු අසංහිතවන්ත ඉන්නේ. මම ඒකයි මේ කියන්නේ මම බණ කියන්නේ කතා කරන්නේ. ඈ? මම මැනිකගේ නියපොත වහන් ගලවලා තියනවා කියලා අනයාලි. ඈ? කියන්නේ ඉතින්. බලවත් කරන්නේ එහෙම තිබ්බහම මේක මෙතනින් ගලවලා තිබ්බා. ඕකටම අපි මේ ලස්සනට ඉටි ගාගෙන අම්මේ චෝකියාගෙන මේ මවාගෙන ඉන්නේ. දත්තෙත් එක සුදන්දු වලින් මදින්න කියනවා, සිග්නල් වලින් මදින්න කියනවා, ආයිස් වලින් මදින්න කියනවා, අර වගේ මදින්න කියනවා, මේ වගේ මදින්න කියනවා. ඊට කීක් ගාලා හිනාවක් දානවා ඇඩ්වර්ට්. ඒ ඇඩ් එකේ යනකොට අම්මපා මේ LED LED පත් වෙනවද මේ දත කෙලවට එල කීන් ගාන අම්පු එළියක්. අපේ මොකද එතන අප්පා මේක ගෙනල්ලා මැද්දාම දත් ටික මාරු. කටේ තියෙනකන් අපි හිතනවා කටේ තියෙනකන්. මෙතන තියෙනකන්. ඒකනේ හිනාව ගෙවි බලන්නේ. දතක් හරි ගැලවුණොත්. දතක් හරි ගැලවුණොත් අපි කණ්ණාඩි ඉස්සරහට ගිහලා hina වෙනවද? නෑ. දැන් ඒකට තියෙන මොනවද? චීන දත් බඳින ස්ථාන. දුර. හරිනේ? දැන් ඔය දත ගලවලා කියනවා මෙතනින්. දැන් අපි හිතනවා මේක කටේ තියෙනවා අප්පා දත් ටිකේ ලස්සන මුතුවක්. ඔය මුතුව මෙහෙම ටික මෙහෙම ගලවලා මෙහෙම තියෙනවා. මොකද වෙන්නේ? දැන් කවුද කැමති? අම්මා. වදපු අම්මා කැමති වෙයිද? අනේ මයිරම් බණ්ඩියාගේ දත් කැමති වෙයිද? තාත්තා කැමති වෙයිද? දරුවෝ මම අම්මගේ දත් ටිකනේ මතක් වෙන තියාගන්න. මෙතන තියෙනකම් ලස්සනයි කියලා හිතුවට මෙතනින් වෙන් වෙච්ච ගමන් එකක්වත් වැඩක් නැහැ. අසුබය කියන්නේ ඔකට, පිළිකුල කියන්නේ ඔකට. හැබැයි පිළිකුල ගැන හිතන්න ඕනේ එළියටම නෙවෙයි. ඇයි? එළියේ තියෙන එක මේ තියෙන එකට වැඩිය පිරිසිදු. ඇයි? ඇයි එහෙම කියන්නේ? එළිය තිබ්බහම එළියේ තියෙන හැමතිස්සෙම පිරිසිදු වටපිටාවක. තේරුණාද කියන එක? ඇතුලේ මේ තියෙන දේවල් හැම එකක්ම තියෙන්නේ වටපිටාවක් කොහොමද? වටපිටාවත් අපිරිසිදු. අපිරිසිදු ගොඩකමයි මේ තියෙන්නේ. හරියට අර අසෝචි වලකින් තියෙන ඉන්න පණුව. තේරුණාද කියන එක? කෙස් ලොම් නියම් සම්මාස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව මේ ඔක්කොම මේක අස්සේ පිරලා තියෙන්නේ පිළිකුල් තැන් වලමයි. එළියට ගත්තාම ටිකක් හරි පිරිසිදුයි කියන්න පුළුවන්. ඇයි එහෙම කියන්න පුළුවන්? වටපිටාව පිරිසිදුයි. දැන් තේරුණාද කියන්නේ? එතකොට ඔන්න ඔය කොහොම ලැබිච්ච ශරීරය ගැන අපි හිතනවා මේ කොහොමද? ඇඳුමක් දාලා අපි කල්පනා ශාමය ලස්සන. මං තරම් ලස්සන කෙනෙක් තවනේ. මං දැන් අරයට වැඩිය ලස්සනයි. තේරුණාද කියන්නේ? හැබැයි හොඳට මතක තියාගන්න තමන්ගේ නෙවෙයි ලස්සන තිබ්බේ මොකේද? අන්ධ උප ඇඳුම. ඒ නිසා අපි මාන්නයක් හදාගන්නවා. දැන් දැක්කනේ යන විදිය. අපි එතනින් යනවා මොකටද? මාන්නයකට. මාන්නයකට ගිහිල්ලා නතර වෙනවද? නෑ. තව කෙනෙක් අපිටම හිතෙනවනේ. තව කෙනෙක් දැක්කම තව ඇඳුමක් ඇඳනම මට වැඩිය ලස්සනයි. එතකොට එනවා iriසියාව. ඔව්ද නැද්ද? iriසියාවත් එක්ක එනවා අර තමන්ට වැඩිය ලස්සන එක්කෙනාට එක ටික කරන ගතිය. සමහරව ඉන්නවනේ වචනෙන් හින් ගහනවා. කරන්න පුළුවන් අකටයුතුකම් කරනවා. කොච්චර ඉන්නවද එහෙම? මේ ලංකාවේ. ඔය සමහරවින් ලස්සන ගෑනු ළමයි, ලස්සන පිරිමි ළමයිද ඇසිඩ් ගහනවා දැකලා නැද්ද? දැකලා නැද්ද එහෙම? මේ සමහර ගම්වල වෙනවා එහෙම. අදට ඉරිසිනාවට ඇසිඩ් ගහනවා මූණ හරහා මේ මූණ ඔක්කොම පිච්චිලා යනවා. ඒක හිතන්නකෝ මොනතරම් කුණුද කියලා
මෙච්චර බුදුරජාණන් වහන්සේ කියන සාස්ෘණ වහන්සේව හම්බ වෙලා මේසා වටින ධර්මයක් දැන් හම්බුණා කියලා තේරෙනව නේද? අපිට හිතන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඒ හිතන්න පුළුවන් පැත්ත එයින් පිටින්ම ධර්මානුකූලව හදන්න පුළුවන් කියලා මේ ධර්මයට. එහෙනම් වැරද්ද තියෙන්නේ කාන්ද තාම? වැරද්ද තියෙන්නේ අපේනේ. මොකක්ද අපේ තියෙන වැරද්ද? ඒ ධර්මය ඒ විදිහට කල්පනා කරන්න අපි දක්ෂ නැහැ. ඇයි අපි ධර්මයේ දන්නේ? අපේ හිතේ සැනසෙල්ල උපදින්න නම් අපිට සැනසෙල්ලේ ජීවත් වෙන්න නම් අපිට නිදහසේ ජීවත් වෙන්න නම් අපිට සතුටින් ජීවත් වෙන්න නම් ඔන්න ඔය කියපු විදිහට ධර්මය අපි අපිටම ගලප ගන්න ඕනේ. මේ විදිහට අපි හිතන්න පුරුදු වෙන්න. අනුන් ගැන හිතලා ඇති වැඩක්ම නැහැ. ගෙවල් දොරවල් ගැන කල්පනා කරා කියලා ඇති වැඩක්ම නැහැ. අනුන් පැලතුන් ගැන විතරක් හිතුවාය කියලා ඇති වැඩක්ම නැහැ. කනකොන දේ ගැන හිතුවා කියලා අන්තිමට ඇති ප්‍රයෝජනය නැහැ. හිත කිලුට වෙන හැම තැනකදීම බලන්න ඒ හිත කිලුට වෙන එක නැති කරගෙන මම කොහොමද ධර්මයක් කියන්නේ? ඔච්චරයි. ඔය ඔක්කොම බැරි. දැන් ඔය ටිකත් ඔක්කොම බැරි නම් හැමතිස්සෙම ඔය වෙන සිතුවිලි හිතා ඉන්නවට වැඩිය හොඳයි බුදුරජාණන් වහන්සේගේ ගුණ ටිකවත් හිතන්න. දැන් අපි ගොඩක් වෙලාවට දවස් තිස්සේ කල්පනා කරන්නේ කෙලෙස් සහිත පුද්ගලයෝ ගැනනේ. ඔව්ද නැද්ද? අපි හැමතිස්සෙම හිතන්නේ කෙලෙස් සහිත පුද්ගලයෝ. තේරුණාද? ඉතින් කෙලෙස් සහිත පුද්ගලයෝ ගැන හිතන්න හිතේ මොකක් වෙනවද? කෙලෙස් සහිත පුද්ගලයෝ ගැන හිතන්න හිතේ කෙලෙස් ඇතිවෙනවා. ඒකයි වෙන්නේ. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. ඇයි උන්වහන්සේ ගැන හිතද්දි කෙලෙස් ඇවිස්සෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දි කෙලෙස් ඇවිස්සෙනවද? කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. කෙලෙස් ඇවිස්සෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු කරපු කෙනෙක්. ඔන්න හිත ආරක්ෂා වෙනවා. දැන් තේරුණාද කියන එක වෙලාවේ හැටියට ඔච්චරයි කියන්න. පැහැදිලිද? එහෙනම් මොකක්ද දැන් අපි කරන්න ඕනේ? දැන් මේ ලැබිලා තියෙනවා තව පොඩි කාලයක්. ඊයර ඉන්න තියෙනවනේ. මේ කාල සීමාවෙත් මේ නිකන් අර ඇටි කේල් කහපු රිලව් වගේ ඉන්න ඕනේද? නැත්නම් රාබී පුගුරු වගේ කිසි ආදාපාදක් නැතුව ඉන්න જાතියක් වෙන්න ඕනේද අපි මේ බෞද්ධයෝ වෙලා? මෙච්චර බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ධර්මයක් මේසා වටින ධර්මයක් අපිට හම්බ වෙලා. එහෙම ජීවත් විය යුතු පිරිසක්ද අපි මේ? නන්නත්තරයින් බලාගෙන ගියාම මේ බෞද්ධ අද සමාජයේ ජීවත් වෙන මිනිස්සු හිතන්න බෑ මේ බෞද්ධයෝද කියලා කරන කියන වැඩ තියා වෙනවා. පලි ගන්න ගියාම ආයි නිනව්වක් නෑ පලි ගන්නවා. ඉරිසියා කරන්න ගියාම ඉරිසියාවෙන් අන්තිම හිණිපෙත්ත. තේරුණා කියනක ඊළඟට මසුරුකම් ආවම ඒකත් එහෙමමයි. අපි දියුණු වෙන්න ඕනේ. මොන වගේද දියුණු වෙන්න ඕන? ලෞකික දේවල් වලින් දියුණුනා කියලා වැඩක් තියෙද? ලෞකික දේවල් වල ගහගත්තා කියලා අන්තිමට අපිට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? මොකද ප්‍රයෝජනයක් නැහැනේ. අන්තිමට මොකද්ද වෙන්නේ? අම්බ කරගත්ත ඔක්කොම මෙහෙ දාලා යනවා. මෙහෙ දානවා අපි මැරලා කොහෙට හරි යනවා. එච්චරයි. නේ? යාළුවෝ මිත්‍රාදී මේ 1000ක් 2000ක් අපි පිටපස්සේ හිටියා කියලා ඒ රොත්ත මෙනවා අපිත් එක්ක යන්න. ගෙවල් දරවල් මේ අක්කර ගණන් අපිට මේ ඉඩකඩම් දීපල තිබ්බා කියලා ඉඩකඩම් දීපල එනවා අපිත් එක්ක යන්න. අම්බ කරගත්ත ධනය රන් රෙදි මුතුමැණික් ආභරණ මේවා අපි අරගෙන මේ පෙට්ටිය දාගෙන මෙතනින් පරලොවට අරන් යනවා. එහෙම වෙනවා. ඒකක්වත් වෙන්නේ නැහැ. තේරුණායි කියන එක? අපි මේ හැමතිස්සෙම සැපයි කියලා දුවන්නේ හිස් දෙයක් පිටිපස්සේ මිරිගුවක් පිටිපස්සේ. හරියටම සැප ලැබෙන දේ අපිට හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒක නිකන් එළිය තිබ්බ කියලා ප්‍රයෝජනයක් නැහැ. මොකද්ද? ධර්මය. දැන් මම ඔබට යම් ප්‍රමාණයකට කිව්වා ඒ ධර්මය ඒ විදිහට අපේ පැත්තට හරවගෙන අපි කල්පනා කරනකොට තරහ නැහැ ඉතින්. හරිනේ? ඊළඟට තමන් ගැන මාන්නයක් එන්නේ නැහැ. අනුන් ගැන ඉරිසියාව, ක්‍රෝධය, දැඩි බව, මසුරුකම මේ දේවල් එනවා හිත ඇතුළට. ඒ දේවල් එන්නේ නැහැ හිත ඇතුළට. තමන් ආරක්ෂා වෙනවා. අපේ හිතේ සැනසෙල්ල නෑ කියලා අපි යම් තැනක කියනවා නම්
හොඳට බලන්න තමන්ගේ හිත ඇතුලේ පැලවෙච්ච මොකක් හරි අකුසලයක් තියෙනවා. තමන් අපි කියන්නේ සමහර ලාවට සනසිල්ලක් නැහැ කිසි මේ සතුටක් නැහැ හිතේ. මේ දවස්වල මම ඉන්නේ හරි කරදරෙන් කියන්නේ නැද්ද අපි? ප්‍රශ්න ගොඩයි අපිට. කියනවද නැද්ද? ඔය අපේ සාමාන්‍ය වචන සෙට් එකේ තියෙන ඒවනේ මේ ගත මේ ජීවිතේ මේ ජීව ගවල් ඉන්නකොට ප්‍රශ්න ගොඩයි අපිට මේ හිතලා අපිට ඉවර කරගන්න නැහැ මේවා කවද ඉවර වේද කියලා. එනවා දේවල්. තේරුණාද? එතකොට ඒ හැම තැනකදීම හිත ASCII රිංගන්න. හිත ASCII රිංගලා බලන්න කොතනක හරි තමන් වැරදියට කරපු කල්පනාවක් හින්දා පැලවෙච්ච අකුසලයක් කොතනක හරි තියෙනවා. ඒ නිසයි අපිට අරම හිතෙන්නේ. කොහොම හිතෙන්නේද? ආයි කියන්නේ මොකද මෙතන තමයි අද බණ ඉවර කරන්න ගන්නේ මෙතන තමයි මට කියලා දෙන්න ඕනේ. තේරුණාද කියන එක? ඒතර මොකක්ද වෙන්න ඕනි? දැන් අපි මොකක් හරි දෙයක් දැන් කල්පනා කර දැන් ඉන්නවනේ. ඒතර මොකද කරන්න ඕනේ? බලන්න හිත ඇතුලේ රිංගලා. ප්‍රශ්නයක් මට. කරදරයක් මට. මානසික විවේකයක් නෑ මට. මේ දවස්වල හිතනවට වැඩිය ප්‍රශ්න මට. තේරෙනවද කියන්නේ? අන්න මේ වගේ තැන් මම හිතන්නේ මරණකම් ඕකනේ. නිදහසක් නෑ. ඕකනේ හැමදාම තියෙන එකම මොකද්ද? එකම වචනේ ඕකනේ කිසි නිදහසක් නෑ. යන්න ඇතුළට රිංගන්නේ හිත ඇතුළට. රිංගලා බලන්න ඇයි එමෙහෙම උනේ? ඒක බලනකොට එකින් එකට ඔබට කල්පනා වේවි මෙන්න මෙතන මෙහෙම වෙච්ච හිඳයි මෙහෙම ප්‍රශ්නයක් මේ හිත ඇතුලේ තියෙනවා. හරිනේ? විසඳුම හොයාගන්න ධර්මයේ තියෙන හැම විසඳුමක්ම. තේරුණාද කියන්නේ? ධර්මයේ තියෙනව හැම විසඳුමක්ම. හැබැයි ඒකට මොකක් කරන්න ඕනේ? දැන් මට මේ අද මේ හම්බෙච්ච පැයේදී ඔය ඔක්කොම කියලා දෙන්න පුළුවන්කමක් නැහැ. ධර්මයේ විසඳුම තියෙනවා. ඒකට අපි මොනවා කරන්න ඕනිද? ධර්මය ඉගෙන ගන්න ඕනේ. ධර්මය ඉගෙන ගන්න. ධර්මය ඉගෙන ගන්න නැතුව ආදරය ගෞරවයක් නැතුව මේ ධර්මයේ කෙරෙහි මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න පුළුවන් කමක් නැහැ. තේරුණේ? පැහැදිලිද කියන එක? එහෙනම් ආයිමත් කියනවා නැවතත් කියනවා බුදුරජාණන් වහන්සේ හැරෙන්න අපිට වෙන කිසිදු පිළිසරණක් නැහැ. මේ ප්‍රශ්නේ විසඳගන්න විදිහක් නැහැ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ උපකාරය නැතුව සංඝයා නැතුව අපිට මේක අහන්න ක්‍රමයක් නැහැ. දැන් තුනටම ගෞරවය කරනවා. දැන් තුනම විශ්වාස කරන්න. හිස මුදුනේ තියාගන්න වෙන කිසිදු දෙයකින් අපිට පිළිසරණක් නම් ලබන්න බැහැ. නැකත් පිළිපැද්දා කියලා පිළිසරණ ලැබෙන්නේ නැහැ. දැන් අවුරුද්දට කෑනේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා කිරි ඉතිරේවේ දැන් මේ උතුරන්නේ කොරෝනා. දැන් මුළු රටම කිරි ඉදිරුවා නම් නැකතත් හරිනම් මං කියනකො නිකන් හිතන්න මොකද බාලාංශයේ ළමයෙක්ට තේරෙන්නේ. පුංචි ළමයෙක්ට තේරෙනවා. නැකත් ඇදිවේ රටටම කිරි උතුරන්න සෞභාග්‍ය වෙන්න කියලා හොඳම නැකතනේ නේද? හොඳම නැකතනේ හදලා නැකත් පත්‍රය දාලා එවන්නේ. අර පෙරහැරේ ගිහිල්ලා ජනාධිපතිතුමාට බාර දුන්නේ නැකත් පත්‍රයේ කියලා අවුරුදු නැකත් පත්‍රය. හොඳම නැකත හදලා දුන්නා. ඇයි? එදාට කිරි උතුරනකොට මේ මුළු ලක්දිවටම මොකක් වෙන්න ඕනේ කියලාද? කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා කියලා එහෙම හිතලා හොඳම නැකත හදලා දුන්නා. දැන් කිරි උතුරන එකේ මොකක්ද? ප්‍රතිඵල වෙනවනේ දැන් ගම් වල උතුරන්නේ. උතුරන ගම වහනවා. හරි වැඩි එක. මේ කිරි හට්ටි අමුතු එකක්. උතුරන ගම මොකක් කරනවද? වහලා දානවා. ඉතින් අන්න ඒකයි.
නැකතකින් අපිට කිසිදු දෙයක් කරන්න බෑ. ඒව වැඩක් නෑ නේ. එහෙනම් පළවෙනියටම බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අහන්න. බුදුරජාණන් වහන්සේව හඳුනගත්ත කෙනා කිසිදු දවසක ඔය නැකත් කේන්දර මිත්‍යා දෘෂ්ටි පස්සේ යන්නේ නෑ. කිසිම දවසක යන්නේ නෑ. ඇයි? ඒ දෙවියන්ටත් වැඩිය උතුම් බුදුරජාණන් වහන්සේ. අපි මේ අදහන දේවරුන්ටත් වැඩිය උතුම් කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හැරෙන්න පිළිසරණක් නෑ. අපි බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් මුලින් පල්ලෙහාට අරන් තියා ගන්නවා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? යනවා හත්වලා මේ නැකත් පස්සේ, කේන්දර පස්සේ, ග්‍රහය පස්සේ, එක එක নানা ප්‍රකාර දෙවිවරු පස්සේ ඉවරයක් නෑ. ඉතින් පිළිසරණකුත් නෑ. ඇයි එහෙම යන කෙනා බාහිරින් Tamanට රැකවරණේ හිතා ලබන්න බලාපොරොත්තු වෙනවා මිසක ධර්මයෙන් ලැබෙන රැකවරණය එයා අමතක කරලායි තියෙන්නේ. ධර්මයෙන් ලැබෙන රැකවරණය අමතක කරලා බාහිරින් රැකවරණය බලාපොරොත්තුෙන් මේ දේවල් පිටිපස්සට උන අපි ඒක නෙවෙයිද කරන්නේ? ඇයි හේතුව එහෙම කරන්න? ඇත්තටම ධර්මයක් තුල රැකවරණය උපදවා ගන්නවා කියන එක හරි අමාරුයි. ඒකට දෙයක් කරන්න ඕන. තමන්ගේ හිත ගැන විමසිල්ලෙන් ඉන්න ඕන. හැබැයි හරි දේ ඒක. කොයිල කවදාත් හරි දේ කරනවා කියන එක ලේසියිද අමාරුයි? හරි දේ කරනවා කියන එක අමාරුයි. ඒ නිසා බුද්ධ ශාසනය අතහැර ගන්න එපා. මේසා වටින ධර්මයක්. මේ හිතට කතා කරපු තවත් ධර්මයක් තව මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැරෙන්න. මේ වගේ ධර්මයක් ආයේ ඔබ යම් දවසක ඇහුවොත් ඒ අහන්නේ කොහෙදද ආයි? තවත් බුද්ධ ශාසනයක විතරයි. වෙනත් තැන්වල මේ ධර්මයේ මේ විදියට අහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කියන්න තියෙන්නේ මේ ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාව මිල කරන්න බැරි අවස්ථාව නිකම් මේ බොරු දේවල් වලට නිකරුණේ වැය කරලා දාලා විනාශ කරගන්න පායි කරගන්න. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ මතු නිරයේ ඉපදිලා අපිට තව බොහෝ කාලයක් මේ සංසාරේ යන්න සිද්ධ වෙයි. තේරුණාද? ඒ නිසා සියලු දෙනාටම ආශිර්වාද කරනවා ගෞතම බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ශ්‍රාවක සංඝයාව සරණ ගිහිල්ලා හදවිතින්ම ධම්මාන්දම් ප්‍රතිපත්තියේ හැසිරලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා කියලා සාදු සාදු සාදු. හොඳයි, ධර්ම දේශනාව තුළින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පළමුවෙන්ම පින් කැමති සියලු දෙවියන්ට, පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වැඩේවා. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන සේක ධර්මයන්ගෙන් වැඩෙත්වා. සියලු දෙවියෝ පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේ මීට මාස 3කට පෙර මේ පරිලව ගිය ගාමිණී ප්‍රසාද් ජයවර්ධන මහත්මයා, නිම්නා දර්ශනී කාර්යව සම්මහත්මිය, ඒ වගේම නමින් මේ පරිලව ගිය දීපී ජයවර්ධන, ඒ වගේම ඩී.එම්. ජයමාන්න, පුෂ්පා ප්‍රියංගනී ජයවර්ධන, ඩී.ඒ. ජයවර්ධන කියන නම් සඳහන් කළා වූ මේ පරිලව ගිය සියලු ඥාතීන්ට රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරිලව ජීවිතයේ සපවත් වේවා. යම් මේකින් දුක් සහිතව අභව්‍ය ස්ථාන විපදී යත්නම් මේ නස්මිදෙත්වා. වහවහ මේ සංසාර දුකින් දාසීම් පිණිස මේ පුණ්‍ය ධර්මයෝද උපකාරයක්ම වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ඊටම ශ්‍රද්ධාවෙන් යුතුව දවසේ මේ ධර්ම දේශනා සංවිධානය කළ ඉනෝකා ජයවර්ධන මහත්මිය අතුවත් දවසේ මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්ට පැමිණි සෑම සියලු දෙනාටමත් පවුලේ හැම දෙනාටමත් රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ අනත් වූ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ සැලසේවා. කායික දුක් පීඩා දුර වෙලා කායික දුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා කියලා සාදු කියන්න.
හොඳයි හැම දිනාටම ආශිර්වාද කරනවා සිතක් ශාන්තියක් යහපතක් සැනසෙල්ලක් වේවා කියලා වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සම්පිතු නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.